උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා කොස්ගම සුමේද පාසල් මාවත අංක 242න් 1G නිවසෙහි පදිංචි ඩී.කේ. මේරිනෝනා මහත්මිය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සදැහැති දායකත්වය ලබා දී තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් පරලොව සැපත් ආදරණීය ස්වාමි පුරුෂයාණන් වන ආර්.පී. ගුණසේන පියාණන් ඇතුළුව පරලෝ සැපත් ඥාතීන්ට පුණ්‍යානුමෝදනා පිණිස මේ උතුම් ධර්ම දානය සිදු කරනු ලබන අතර මෙයින් ජනිත වන්නා වූ මහා පුණ්‍ය කුසලය එතුමානන්ට අනුමෝදන් වී සසර ගමන නවතා ඉක්මනින්ම නිර්වාණ මාර්ගය පූර්ණය කර ගැනීමට හේතු වේවා. පරලෝ සැපත් ආර්.පී. ගුණසේන පියාණන්ගේ දෙමාපියන් වන ආර්.පී. ඇල්බර්ට් සිඤ්ඤෝ පියාණන්ටත් හෙලේනා හාමි මෑණියන්ටත් පරලෝ සැපත් සහෝදර සහෝදරියන් වන ආර්.පී. සේතන් සිඤ්ඤෝ, ආර්.පී. රොසලින් නෝනා, ආර්.පී. ඇලිස් නෝනා, ආර්.පී. එමලින් නෝනා යන අයටත් ඩී.කේ. මේරිනෝනා මෑණියන්ගේ ආදරණීය පරලෝ සැපත් ඩී.කේ. කරෝලිස් අප්පුහාමි පියාණන්ටත් කේ.ඒ. ජංගෝ හාමි මෑණියන්ටත් පරලෝ සැපත් සහෝදර සහෝදරියන් වන ඩී.කේ. සීමන් සිඤ්ඤෝ, ඩී.කේ. නැපෝ සිඤ්ඤෝ, ඩී.කේ. දයාරත්න, ඩී.කේ. බේලින් නෝනා, ඩී.කේ. බේබි නෝනා, ඩී.කේ. පීරිස් සිඤ්ඤෝ, ඥාති සොහොයුරියක් වන මේරි මාගරට් මාතාව යන අය ඇතුළුව පරලෝ සැපත් සියලු ඥාතීන්ට මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කුසලය අනුමෝදන් වී භව ගමන සුවපත් වී වහවහ නිර්වාණ මාර්ගය පූර්ණය වේවා. ඩී.කේ. මේරිනෝනා මෑණියන්ගේ පුතුන් 4 දෙනා දියණිය සහ ලේලිවරුන් වන ආර්.පී. විජේසිරි, ආර්.පී. ප්‍රේමරත්න, ආර්.පී. වික්‍රමසිංහ, ආර්.පී. චන්ද්‍රලතා, ආර්.පී. චන්ද්‍රසිරි යන දූ පුතුන්ටත් නදීරා, බන්දුලතා, රත්නා, රේණුකා යන අයට සහ මුණුබුරු මිනිබිරියන් වන රිද්ම රුක්ෂාන්, පාරමී සවින්දි, අමිල සඳරුවන්, තිලින රංගජීව යන අයට ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට මේ කුසලය නිර්වාණ අවබෝධය සඳහාම හේතු උපනිශ්‍රය වේවායි ප්‍රාර්ථනා කරන අතර ලංකාවාසී ලෝකවාසී සියලු සත්වයන්ට දහම් මඟ පූර්ණය කිරීමට මේ උතුම් ධර්ම දානය උපකාරයක්ම වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. කතමාචානන්ද අනිත්‍ය සංඥා. රූපං අනිච්චා, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංඛාරා අනිච්චා, විඥානං අනිච්ඡanti. ඉති මේසු පංච උපාදානස්කන්ධේසු අනිච්චානුපස්සේ විහෙරති අයං උචිති බික්ඛවේ අනිච්ච සංඥාති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පවුලේ අය ප්‍රමුඛ ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් සිටින්නා වූ සදහැවර පින්වතුනි, ආරාධිත බෞතුන් අපට මෙන්න මේ වගේ ඉල්ලීමක් කරලා තිබෙනවා. බුද්ධෝත්පාද කාලයක ඉපදී බුදුදහම හමු නොවූ අසරණ සිටින ලංකාවාසී ලෝකවාසී ජනතාවට සරල බසින් අනිත්‍ය සංඥාව ඇසුරින් නිවන් මාර්ගය කරා අවබෝධයෙන් යාමට ධර්මදේශනයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. එනිසාමයි අර මාතෘකාව ගත්තේ. බුදුවරු යමක් වදාරලා තියෙනවා නම් වෙනවයි කියලා ඒක වෙන්න ඕන. වෙන්නේ නැහැ කියනනම් වෙන්නේ නැති වෙන්න ඕන. එතකොට වෙනවයි කියලා දේ වදාළ දේ වෙන්නේ නැත්නම් ඒක බුදුවරුන්ගේ වරදක් වෙන්න බෑ. ශ්‍රාවකීන්ගේ තේරුම් ගැනීමේ වරද. මේ බැවින් මේ අනිත්‍ය සංඥාව වඩනවා කියන එක පිළිබඳව තියෙන වැරදි අවබෝධය නිසාම අනිත්‍ය සංඥාවේ ප්‍රතිඵල නැතුව ගිහින් තියෙනවා. නිවැරදි අවබෝධයට එන්න පුළුවන් නම් ප්‍රතිඵල තියෙන්න ඕන කියන එකට සාක්ෂියක් තියෙන දැන් ඔය දස සංඥාවල පහන සංඥා කියන එකේ එක විතරක් වැඩුවත් ඇති. නමුත් ඒක වඩන්නේ කොහොමද කියන එක දන්නේ නැහැ. හේතුව මෙන්න මෙතන ඉඳලා වැරදිලා.
මේ ලෝකයේ බාහිර වස්තුන්ගේ වෙනස් වීමක් සිදු වෙනවා. මේ තථාගතයන් වහන්සේ වදාළ අනිත්‍ය වශයෙන් ලෝකයා තාමත් සලකන අය ඉන්නවා. මේ සිදුවෙන දෙයට කියන්නේ අනියත බව. අනියත බව සහ සිදුවෙන අනියත බව සහ නුවණින් දැකිය යුතු අනිත් එකක් වෙන්නේ කොහොමද? දැන් ඇස් දෙකට බලන්න කියලා නෑ, බාහිර වස්තුන්ගේ බලන්න කියලා නෑ. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති. එතකොට ඒක නුවණින් බලන්න ඕන එකක් අනිත්‍ය. නුවණින් දකින්න ඕන දෙයක්. ඒ නිසා මේ සිදුවෙන දෙයට අනිත්‍ය කියලා හිතන් ඉන්නවා නම් ඔබ කොහොමද ඒක නුවණින් දකින දෙයක් වෙන්නේ? ඒක දෙනුවණින් දකින දෙයක් නේ. අනිත් එක තමයි මේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ තියෙනවා නව. පංචපහ පොතේ නවක නිපාතේ තිබෙනවා වේලාම කියලා සූත්‍රයක්. මේකේ තියෙනවා වඩාත්ම ආනිසංස මොකක්ද කියන කතාවත් දිගට විස්තර කරලා මම මේකේ අන්තිම පාඩේ විතරක් ඔබට ඉදිරිපත් කරන්නම්. මෙන් පෙර කියලාත් ඇති පාලියෙන් මොකුත් කියන්නේ නැතුව මේ වේලාම වමනා දීපු දානයක් පිළිබඳව එහි මහත්ඵල මහානිසංසභාවයේ අනුපිළිවෙල තියෙනවා. බලන්න මේක කියවලා පොඩ්ඩක්. වේලාම බමුණා මහා දාන නම් යම් ධනක් දිනි නම් එය ආර්ය පුද්ගලයෙකු වළඳවා නම් ඊට වඩා ආනිසංසයි සියක් සම්පන්න ආර්ය යමෙකු සියක් දිට්ඨි සම්මා ආර්ය පුද්ගලයන් සෝවාන් පුද්ගලයන් 100කට වඩා එක සකෘදාගාමි කෙනෙක් වළඳයි නම් සකෘදාගාමි 100කට වඩා අනාගාමි කෙනෙක් වළඳයි නම් අනාගාමි 100කට වඩා එක් රහතන් කෙනෙක් වහන්සේ කෙනෙක් වළඳයි නම් රහතුන් 100කට වඩා පසේ බුදු කෙනෙක් වළඳයි නම් පසේ බුදු 100කට වඩා සතාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වළඳයි නම් ඊට වඩා යමෙක් බුද්ධ ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නය වළඳවා නම් ඔන්න දානෙහි අනාර්ය පුද්ගලයාගේ සිට සංගත දක්ෂිනාව දක්වා ආනිසංසයේ බලවත් පිළිවෙල බුදුන්ට පෞද්ගලික පිළිගන්නවටත් වඩා ආරි සංඝරත්නයේ විශේෂ දානේ මහත්ඵලයි කියලා තියෙනවා. මේ ඔක්කොම ආමිස පූජා පැත්ත. තවත් තියෙනවා අයින් එහාට. යමෙක් සිවුදකින් සංගුණ උදෙසා විහෙරක් කරවා නම් මේ කාලේ උන්වහන්සේලාට ඉන්න තැන් තිබුණේ නැහැ. චාරිකාවේ යෙදුනේ. ඒ නිසා උන්වහන්සේලාට ඉන්නට අර චතුදිස සගස දින කියලා ලංකාවේ තියෙනවා වගේ හතර දිසාව වන සංඝයාට පූජා කරන එකක් කරපුවම ඒක නිවන් මඟ හෙළි කරන අය සඳහා කරපු පූජාවක් බැවින් අර දාන ඔක්කොටම වඩා බලවත් කියලා තියෙනවා. යමෙක් පහන් සිතින් බුදුන් දහම් සංඝ සරණ යානම් පරම්පරාවෙන් අනුන් කියවන පමණින් නෙමෙයි මීටත් වඩා ආනිසංසයි සැබෑවටම තෙරුවන් සරණ තෙරුවන් පහන් සිතින් පැහැදුන සිතින් තෙරුවන් සරණ කර ගන්නවා නම් සතර දිසාවෙන් වඩින අයට වඩන විහෙරකට වඩා වැඩි බල ආනිසංස වැඩි කියලා තියෙනවා. යමෙක් පහන් සිතින් පස්පවින් වෙන් වේ නම් ඔන්න ලොකු පින්කමක් කරන්න තියෙන ඔච්චර දේවල් කරන්න ඕනේ. ඔබට පුළුවනි නම් පස්පව කීර ශික්ෂාපද පහ උදේින්දරය වෙනකන් කී අයින් නැතුව මේකෙන් වෙන් වෙන්න ඒක බුදුන්ට දාන දෙනවට ලොකු පින්කමක් කියලා මේකේ තියෙන බව හොඳට මතක තියාගන්න. ආය 아무තෙන් සල්ලි මොකවත් වේදම් කරන්න ඕනේ නැහැ. කීයක්වත් වේදම් වෙන්නෙත් නැහැ අරක් වල රාවලට. ඔබට වලකින්න පුළුවන් නම් ඒක අරට වඩා ආනිසංසයි කියලා පෙන්වලා තිබෙනවා. හොඳට මතක තියාගන්න කාරණාව. යමෙක් යටත් පිරිසෙන් ගඳ සුවඳ දැනෙන පමණ කාලයක්වත් මෙත්සිත වඩා නම් ඊට වඩා ලොකු ආනිසංසය ගන්ධයක් ආග්‍රහණය කරන තරම් තාලයක් හරි මෙත්සිත වඩනවා නම් ඊට වඩා ආනිසංසයි. ඔන්න අපි අන්තිමකට ඇවිදින් ඉන්නවා. යෝච අච්චරා සංඝාත මත්තම්පි අනිච්ච සංඥා භාවයේ ඉදං තතෝ මහප්ඵල තරන්ති. දැන් මොකද කියන්නේ? යමෙක් අසුරු ගසන සැනක් පමණ කාලයකුත් අනිත්‍ය සංඥා වඩා නම් එය මේ ඔක්කොටම වඩා මහත්ඵල මහානිසංසයි කියලා තියෙනවානේ. මේ බුද්ධ වචනයක්. ඉතින් ඒක කොහොමද මහත්ඵල මහානිසංස වෙන්නේ කියලා මම හොයන් ගියා වගේ හොයන්න යන්න ඔබත්. මේ මම ධර්ම දේශනා කරන්නේ මේක හොයාන ගිහින්නේ. පොතේ තිබුණා කවුරුත් කියලා දුන්නේ නැහැ. නමුත් ගවේෂණ කරන් යනකොට මේ මොකක්ද මේ වෙනස? මේ දාන වලින් ලැබෙන ඒවා ඔක්කොම මොනවද? විපාක. ලෞකික විපාක.
පස්පයුම් වැළකීමෙන් ලැබෙන්නේත් විපාකයක්නේ. නමුත් මෙත් වඩනවා නම් ඒ මෙත් වඩන එකේ ලැබෙන්නේ මෙත්ත චිත්තම් භාවය කියන එක පෙන්වනවා. මෙත්ත සෝ උත්තරින් අප්පටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකෝ උප්පද්දති. බබලෝ යන්න පුළුවන්කමක් තියෙනවා ඒ මෙත් වලින්. මේ මොකද කියන්නේ? අසුරු ගසන සැනක් අනිත් සංඥාව වඩනවා නම් විපාකේ ලෞකික නෑ ලෝකෝත්තර. දැන් ඔබ අනිත්‍ය සංඥාව වඩන හැටි ඉගෙන ගන්නයි ඕන. දැන් මේ මාතෘකාවේ තියෙනවානේ බුද්ධෝත්පාදයක ඉපදී බුදුදහම හමු නොවූ අසරණ සිටින ලංකාවාසී ලෝකවාසී ජනතාවට අනිත් සංඥාව වඩන හැටි කියලා දෙන්නයි කියලා. දැන් මේකට දැනගන්න ඕන එකක් තියෙනවා. ඒ තමයි බාහිර වස්තුන්ගේ වෙනස් වීම බුදුදහමේ සඳහන් ආර්ය සත්‍යයේ අනිත්‍ය නොවන බව. කිස්සුදු වීම, දත් වැටීම, මල් පරවීම ආදී දේවල් බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය සත්‍යයේ අනිත්‍ය නොවන බව. ඔබ කේසා අනිච්චා, ලෝමා අනිච්චා, නඛ අනිච්චා කියයිදී. ඒක සුදු වෙන හැටි, දි รา යන හැටි බලලා ඒ අනිත්‍ය කියලා. නැහැ. ඒ ඇහෙන් බලන්නේ. ඒ නිසා මේවායේ අනිත්‍ය බලලා හරියන්නේ නැහැ. ඇති වෙන නැති වෙන අනිත්‍ය බලලා හරියන්නේ නැහැ. මට මතකයි මම කියව පොතක තියෙනවා අනිත්‍යවත් ධර්මය කියලා. ලංකාවට ආපු ආචාර්ය හිමියන්ගේ පරිවර්තන ග්‍රන්ථයක තියෙන්නේ අනිත්‍යයට ධර්මය කියනවා. ඒවත් ධර්මයට යන මාර්ගය අනිත්‍ය. දැන් මේක වඩන්න ඉස්සෙල්ලා ඔබ වචනෙන් දන්නේ නැති වුණාට ඔබ ළඟ තිබෙන්නේ මොකද්ද තේරුම් ගන්න. එතකොට මෙන්න මෙහෙමයි කියවෙන්නේ. සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ. සත්වයා ඉපදුවින් මැරෙමින් සසර යන්නේ මොනවා නිසාද? අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුම දේවල් නිත්‍ය සුඛාත්ම සුභ වශයෙන් ගැනීමෙන්. කවදාවත් ඔබ එහෙම කියලා තියනවද? නැහැ. සත්වයා සතර යන්නේ කොහොමද? දෙපයින් යන්නේ නැහැ, ශරීරයෙන් යන්නේ නැහැ. පව් හේතු වල පව්ඵලයේ වශයෙන්, පින් හේතු වල පින්ඵලයේ වශයෙන්, ධාන හේතු වල ධානඵල වශයෙන්. එනම් සසර ඇවිදින්නේ පවෙන් පිනෙන් ධානයෙන් නම් සසර ඇවිදින්නේ පව නිත්‍ය නිසා නේද? පින නිත්‍ය නිසා නේද? ධාන නිත්‍ය කොට ගන්නා නිසා නේද? කවදාවත් මේක නිත්‍යයි, මේක සුඛයි, මේක ආත්මයි කියලා ගත්තේ නැහැ. නමුත් ඒ අරමුණේ ඇලෙනවාට නමක්, සසරට බැඳෙන්න ඇලෙනවාට නමක් තමයි මේ නිත්‍ය සංඥාව කියන්නේ. ස්ථිරයි කියන අර්ථය නෙමෙයි. ඒකට තව වචනයක් ගනිමු අපි, මඤ්ඤමානය. ඒ මොහොතට ආපු ආරම්මණය මමත්වයෙන් ගත්තොත් සසරට බැඳෙනවා. බද්දෝ මාරස්ස. මමත්වයෙන් ගැනීමත් නිත්‍ය සංඥාවත් කියන්නේ දෙකක් කරලා ගන්න එපා. දැන් මේ මම මතක් කළ දස සංඥාවල ගත්ත සූත්‍රය මොකද්ද තිබෙන්නේ? කේසානිච්චා ලෝමානිච්චා කියලාද? නැහැ. අන්න ඒක තේරුම් ගන්න. රූපං අනිච්චා, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංකාර අනිච්චා, විඥාන අනිච්චා කොහෙද තිබෙන්නේ? දැන් ඔබ පිළිගන්නවාද බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේහි අනිත්‍ය බලන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධය කියලා? ඔබ අර අනිත්‍ය බැලුවේ කෙස්වල ලොම්වල මාළුවල පංච උපාදානස්කන්ධයේද? හදලා බැලුවානේ. අන්න මේ වචනේ ඇත්ත ඒකයි. බුද්ධෝත්පාද කාලයකදී බුදුදහම හමු නොවූ අසරණ සිටින ලාංකිකයා ලෝකවාසීන් ජනතාව. කවුදෝ කියපු ඇති වෙන නැති වෙන බව අනිත්‍ය කියලා පාඩම් කරගෙන ඉතින් ඒ බුදුහාමුදුරුවොත් මේක තමයි කිව්වේ. ඇත්ත ලෝකෙ ඔක්කොම නැති වෙනවනේ කියා ඉන්නවා. අත උස්සන්න කවුරු හරි ඕක බලලා කෙලස් නැති වෙච්ච කෙනෙක්. නමුත් සීල සූත්‍රය අරන් බලන්න. පංච උපාදානස්කන්ධය අනිත්‍ය බලන්න පටන් ගත්තාම සෝවාන් වෙනවා, බලලා ඉවරනකොට රහත් වෙනවා. ඒ බුදුන් වහන්සේ වදාළ වචනේ විශ්වාස කරන්න. ඒක දැනක නෙවෙයිනේ පවතින්නේ. එහෙනම් මේ ධනයාට පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය බවට පත් වෙන්නේ
නිත්‍ය සුඛාත්ම වශයෙන් ගැනීමෙන් බව සහ ආපහු උපාදානය නොවී අවසන් වීමට පංච උපාදානස්කන්ධය අනිත්‍ය නුවණින් බලන හැටි ඉගෙන ගන්න වෙනවා. අනතුරුව ප්‍රායෝගික වෙන්න වෙනවා. මේකට තියෙන බාධාව කුමක්ද? මේකට තියෙන බාධාව තමයි දේවාලේ කප මහත්තුරු හරි තව කවුරු හරි කට්ටානි මහත්තයෙක් හරි පංචස්කන්ධය කියලා හරියට වචනේ පාවිච්චි කරපු එක. මමත් ළමා කාලේ අහලා තියෙන නිසා මම එහෙම කියන්නේ. අපි එතනින් එහාට පංචස්කන්ධය කියන්නේ කයට කියන අර්ථයෙන් බලන තාක්කල් අපිට ඊට වඩා එහාට යන්න බෑ. මතක තබා ගන්න. එතකොට ඒ කය දිරා යාම අනිත්‍ය වශයෙන් බලුවා පංචස්කන්ධය අනිත්‍යයි. ඒක කියන්නේ නැත් දිරා යනවනේ කය. ඒක තමයි පංචස්කය අනිත්‍ය කියලා බොහෝ දෙනා තාමත් කියන්නේ. ළමා තරුණ මහලු මැදිර පොළොවට පස් වෙලා යනවා. පංචස්කන්ධය කියන්නේ කය. ඒක දිරා යන එක අනිත්‍ය. දැන් මම මේක පැහැදිලි කළා බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම තුළ මම පැහැදිලි කරන්නේ පංච උපාදානස්කන්ධයත් බලන. ඔව් බුදුහාමුදුරුවෝත් කියලා තියෙන ඒක තමයි කියලා අම්මා කෙනෙක් කියනවා. මොකද්ද කිව්වේ? කය දිරා යන එකේ. අර මම කියප එක නෙමෙයි. කය පංචස්කන්ධේ දිරා යන එක බුදුන් වහන්සේ අදාළ අනිත්‍ය. ඉතින් ඔය මඩවලේ ඉන්න තාක්කල් ගොඩ එන්න බෑනේ. ඒක නෙමෙයි බුදුන් වදාළ පරිදි සවන් දෙන්න ඕන කියලා කියන්නේ. එතකොට කයට කියන නමක් නෙමෙයි පංචස්කන්ධය කියන්නේ. පංච උපාදානස්කන්ධය කියන්නේ අපායෙත් තියෙන දිව්‍ය ලෝකෙත් තියෙන බ්‍රහ්ම ලෝකෙත් තියෙන එකක්. ඒ සත්වයින්ට ඒ හැමතැනදීම සක්කායවත් පංච උපාදානස්කන්ධය තියෙනවායි කියලා බුදුන් වහන්සේ වදාරන්නේ. නමුත් අපි දන්න පමණින් මවකුසකින් හැදෙන ඝනකයක් ඇති සත්වයින් දරුණාම උපවාතික ප්‍රේතයින්ටවත් භූතයින්ටවත් දෙවියන්ටවත් බ්‍රහ්මයින්ටවත් චාතු මහා භූතික කායක් නැහැ. සතර මහා භූත. සතර මහා භූත කායක් නැතත් පංච උපාදානස්කන්ධය තියෙනවා. බඹලෝ ප්‍රාර්ථනා කරන්න එපා හෙත් සක්කාය තියෙනවායි කියලා බුදුන් වහන්සේ ගිලාන සූත්‍රයේ වදාරනවා. එහෙනම් කායට සම්බන්ධ එකක් නෙවෙයි ඒක. අන්න එහෙම ඔබේ දැනුම එන්න දිගට අරගෙන යවිදී. යන්න සංයුත්ත නිකායේ කන්දක වර්ග සලආයතන වර්ගයට 4 වෙනි පොතට ගින් බලන්න. ඒකේ මේ වේදනා සංඥා සංකාර විඥාන කීයක් පහළ වෙනවද කියලා ඔබ ළඟ? කය නම් එකනේ. එච්චරයි ජීවිත කාලෙට මේකයි පංචස්කන්ධය. නමුත් ඒකේ පදාරන්නේ මොකක්ද? සත්වයකට වේදනා 6ක්, සංඥා 6ක්, සංකාර 6ක්, විඥාන 6ක්. 6ක් පහළ වෙන්නේ කොහෙන්ද? එහෙම හිතන්න ඉගෙන ගන්න. 6ක් පහළ වෙන්නේ සය දොරෙන්. බලන්න ඔබට අතගාලා තේරෙන්නේ නැත්නම් සය දොරක් තියනවද කියලා? ලෝකෙත් එක්කලා සම්බන්ධතා පවත්තන්ට අරමුණු ගන්නට දැස එකක් වශයෙන්, දෙකන එකක් වශයෙන්, නාස්පුඩු දෙක එකක් වශයෙන්, ඇස කන නාසය, දිව කය සිත. ద్వාර 6. ద్వාර 6ටයි පහළ වෙන්නේ වේදනා 6ක්. දැන් බලන්න ద్వාර 6න් විඳින්නේ මොනවද කියලා. පොතේ කොහොම තිබුණත් සූත්‍ර පිටකේ සූත්‍ර බල පවා සිංහල පරිවර්තනයේ වරද්දලා තිබුණත් ඔබ ළඟ බලන්නකෝ. ඒකනේ අටුවාව කියලා මම කියන්නේ. අපි ගනිමු අර්ථය වේදනා. රිදෙනවා නෙවෙයි විඳිනවා. ඔබ මේ ලෝක ජීවත් වෙනකොට පස් දොරෙන් එන කාරණා මොනවද විඳින්නේ? මම නම් මලක් හෝ තව ලස්සන දෙයක් හෝ දැක්කහම ඒ රූපේ තමයි මා විඳින්නේ. ලස්සනයි හෝ ලස්සන නැහැ කියලා. ඒ වගේම ගීතයක් හෝ තව මියුරු නාදයක් හෝ ගත්තාම සතෙකුගේ මට ඒ විඳින්නේ ශබ්දේ මම. ඒ වගේම නාසය හරහා ගමන් යන විට ගන්ධය හෝ සුගන්ධය මල් වල එහෙම මිහිරි සුවඳ අපට දැනෙනවා. අපි විඳින්නේ ගන්ධය. ඒ වගේම අපි ආහාර ගන්නකොට සැරයි කියලා හරි තිත්තයි කියලා හරි පැණි රසයි කියලා හරි විඳින්නේ රසය. කයට කටුවක් තට්ටු වෙනකොට හෝ සුව පහසු යහනක් හම්බ වෙනකොට හෝ ඔබ නම් ඔබට අයිති කායික එක්වීම වලදී හෝ විඳින්නේ පහස. මේ සියල්ල බාහිර ద్వාර උදව්වෙන් එනකොට නිින්ද ගියන් පස්සේ ඔබ විඳින්නේ බාහිර ද්‍රව්‍ය නැති වුණාට සිතට එන අරමුණ. දැන් ඔබට විඳින්න තැන් යාති කීයක් තියෙනවද බලන්න. රූප රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, පොට්ටබ්බ රූපය, ධම්ම රූපය.
මේ දොරවල් හයට ගන්න අරමුණේදී මේ රූපය නැමැති ආරම්මණය නෙවෙයිද විඳින්නේ? මට කියන්නකො කවුරු හරි වේදනා සංඥා සංකාර නාම කියලා රූප කියලා ශරීරය ගන්න කට්ටිය චිත්‍රපටයක් නරඹනකොට ශරීරය විඳින අය, ශබ්දයක් අහනකොට ශරීරය විඳින අය, ආහාරයක් ගන්නකොට ශරීරය විඳින අය, ඇස කන නාසය දිවකය කියන දොරවල් හයට සිත පිහිටයි. සිත අරමුණු රසය අනුභව කරයි. අරමුණු රසය විඳින්නේ සිතනේ. එහෙනම් සිතේ තියෙන එකනේ රූපය කියන්නේ. රූපේ. බාහිර දේවල් උදව්වෙන් සිතට පහළ වෙන රූපේ. ඔබට ප්‍රමාණවත්ද මේ දැනීම? පුද්ගලයෙක් වශයෙන් හිටියට අරමුණක් රස විඳීමේදී අරමුණ රස විඳින ආකාරය තමයි පහකට බෙදලා තියෙන්නේ. දැන් ඇස නිසා නම් රූපයේ මුල් කොටගත් සැප දුක් උපේක්ෂා වේදනාවක්, එහෙමත් නැත්නම් රූප සංඥාකින් හැඟීමක්, ඒකට ඇලීම ගැටීම කියන සංඛාරයක්, චේතනාවක් සහ මේ හතරෙන් කරන දේ දැන ගැනීමක්. දැන් පංචස්කන්ධේ කයද? ඇසේ පහළ වෙන ආරම්මණය තුළ සිදුවෙන ක්‍රියාකලාපය පංචස්කන්ධය. ඒ රූපේ මුල් කොටගෙන ඒ විඳින්නේ බාහිර දේ විඳිනවා කියලා කතා කළාට ඔබ විඳින්නේ ඔබේ හිතේ හදාගත්ත රූපයේ හතුරානම් දුක් වේදනාව, මිතුරානම් සැප වේදනාව. ඉදිරියෙන් ඉන්න කෙනාට එහෙම එකක් නැහැ. එයා රූපයක් විතරයි. ඔබ හතුරා කරගත්තාම ඔබට දුක් වේදනාව. තව කෙනෙක් මිතුරා කරගත්තාම එයාට සැප වේදනාව. ඒ වේදනාව ගෙනත් දුන්නේ ඒ පුද්ගලයා නෙමෙයි. එයා ආශ්‍රයෙන් ඔබේ හිතේ පහළ වුණා වූ රූපය බෙදාගත් ආකාරයෙන්. ලෝකෙ විඳිනවද හදාන විඳිනවද කියලා තේරුම් ගන්න බලන්නකෝ. දැන් ඇසෙන් නම් රූප සංඥා, කනෙන් නම් ශබ්ද සංඥා. සංඥාවෙන් කරන්නේ හඳුනන එක. හතුරෙක් වශයෙන්, මිතුරෙක් වශයෙන්. හතුරා නම් ඇලෙන එක, මිතුරා නම් ගැටෙන එක සංඛාරය කියලා කියන්නේ. අගේ වහාම එකතු වෙනවා ඇතෙන්ට. දැන් මේ ඇස තුළ රූප වේදනා සංඥා සංකාර මොනවද කළේ? චක්කු විඥාණයෙන් ඒ ටික වාර්තා කරනවා. කන තුළ ශබ්ද රූපේ වේදනා සංඥා සංකාර සංකාර වලින් කොහොමද දැනගත්තේ? සෝත විඥාණයෙන් ඒක වාර්තා කරනවා. නාසය තුළ ගන්ධය කොහොමද වාර්තා කරගත්තේ? වේදනා සංඥා සංකාර වලින්. ගඳයි කියලාද සුවඳයි කියලාද විඥාණය ඒක වාර්තා කරනවා. ලෝකේ ජීවත් වන්නට, ලෝකේ අරමුණු හඳුනා ගැනීම සඳහා ඇස කන නාසය දිවකය සිත කියනා වූ දොරවල් හයේදී රූප වේදනා සංඥා සංකාර හයේව හයක් පහළ වෙනවා කියන බුද්ධ වචනේ දැන් පිළිගන්නවද? අවාසනාවකට රූප කියලා කියන්නේ නැහැ. මොකද මේ පොත් ලියන අයත් රූප කියන්නේ ශරීරය කියලා හිතපු නිසා ගොඩින් මග ඇරලා තියෙන්නේ. මොකද සමහර සූත්‍රවලම රූප කියන්නේ චාතු මහා භූතික කියලා තියෙන නිසා. මේ වැරදීම එසේ මෙසේ වැරදීමක් නෙමෙයි. දැන් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ ભેදකින් තොරව ලෝකෙ සමග ජීවත් වෙනකොට අපි පරිහරණය කරන්නේ ස්කන්ධ පංචකයක්. හැමෝම ස්කන්ධ පරිහරණයක් කරන්නේ. ලෝකෙත් සම්බන්ධතා පවත්තන ස්කන්ධ පහකින්. ඒ ස්කන්ධ පහ සමග පවත්තන සම්බන්ධයේදී ඔබට මේ පෘථග්ජන මට්ටමේදී මේක සම්බන්ධයෙන් කිසියම් ආකාරයක ඇලීමක් ගැටීමක් මුලාවක් ඇති කරගනු ලබනවා. හොඳයි නරකයි හරි වැරදි ගඳයි සුවඳයි කැමති ඒවට අනුව තමයි අර සංඛාරය එකතු වෙන්නේ. දැන් මේ පංචස්කන්ධයට එන දේ එකතු වීමෙන් එය මඤ්ඤමානයේ බවට පත් වෙනවා. ඒකට මම යනු ඉස්සර පංචස්කන්ධෙන් මේකට ආපු එකක් නෙමෙයි. තව එහාට යන එකකුත් නෙමෙයි. ඒකයි මම කියන්නේ ආත්මයක් නෙමෙයි කියලා කියන්නේ. ඒ මොහොතේ හදාගත්ත අරමුණු සමග ඇලීමෙන් ගැටීමෙන් හැදෙන එක තමයි මම කියන්නේ. අන්න දැන් ගන්න රූප වේදනා සංඥා සංකාර පහ සක්කාය මමත්වෙන් ගැනීම දිට්ඨිය. ඇහෙන් පහළ වෙන අරමුණේ ඉන්න මම වෙනයි. කනෙන් පහළ වී අරමුණේ ඉන්න මම වෙනයි. එතකොට මම යනු ආත්මයක් නෙමෙයි. ඒ මොහොතේ මේ අරමුණෙහි මුලාවට නමක්. දැන් මඤ්ඤමානෝ සහ පංච උපාදානස්කන්ධය කියන්නේ දෙකක් නෙමෙයි එකක්මයි. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝමාරස්ස කියන්නේ ස්කන්ධ පංචකේ මමත්වෙන් ගත්තොත් හටගෙන ඉවර වෙන්නේ නැහැ. ඒක සිදු වෙන්නේ විට කොයම් ගස බීජයක් ඉතුරු කළාසේ
අනාගත ඵලයක් උපදින්න හේතුවක් චිත්තාභ්‍යන්තරයට සංගවා අවසන් වෙන එක. මෙන්න මෙහෙම පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය වශයෙන් ගත්තම ඒකේ ඒ දර්ශනයට කියන්නේ මගේ මම මගේ ආත්ම. ඒ දර්ශනයට කියන්නේ නিত্য සුඛ ආත්ම. අන පංචස්කන්ධය නিত্য සුඛ ආත්ම කොට ගැනීමෙන් පංච උපාදානස්කන්ධය බවට පත් වෙලා පංචස්කන්ධයේ පාපයට නැඹුරු වෙලා අපුණ්‍යාවි සංකාරයේ මම වෙලා පංචස්කන්ධයේ පිනට නැඹුරු වෙලා පුණ්‍යාවි සංකාරයේ මම වෙලා පංචස්කන්ධයේ ධානයට නැඹුරු වෙලා පංච උපාදානස්කන්ධය වෙලා අනිත්‍ය නිත්‍ය සංඤිනෝ දුක්ඛේ සුඛ සංඤිනෝ අනාත්තානි අත්තාති. මම නොවන දේවල් මම කොට මගේ නොවන දේවල් මගේ කොට මගේ ආත්ම නොවන දේවල් මගේ ආත්ම කොට අනිත්‍ය දුක්ඛ අනාත්මනං වූ පරම සත්‍ය දේ නිත්සුඛ ආත්ම සංඥාවෙන් ගැනීමෙන් සතරට බැඳී සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ. කවදාවත් ඔබ මේක නිත්‍යයි සුඛයි ආත්මයි කියලා කිව්වද? කිව්වේ නැහැ. එහෙනම් අනිත්‍ය දුක්ඛයි අනාත්මයි කියන්න ඕනෙත් නැහැ. ඒක යොදා ගන්න හැටි තේරුම් ගන්න. ඔබ මේ අරමුණු සමග ඇලෙනවාද මුලා වෙනවාද ගැටෙනවාද මුලා වෙනවාද? ලෝභ මොහ දේශ මොහ. එතකොට එතන පිහිටන මුලාවට තමයි මමත්වය කියන්නේ. දිට්ඨි කියන්නේ ඒකනේ තියෙන දෙයක් නෙවෙයි. එතකොට දිට්ඨි කියපුවාම ඒක සංයෝජනයක්. සක්කාය දිට්ඨි. එතකොට දිට්ඨියනේ සතරට බැඳෙන්නේ. එතකොට පංචස්කන්ධයෙන් සතරට බැඳෙන්නේ නැහනේ. පංචස්කන්ධයේ දිට්ඨිගත වුණාම පංච උපාදානස්කන්ධය වෙනවා. එතකොට පංච උපාදානස්කන්ධේ නැසෙන්නේ අනාගත ඵලයක් උපදින්න හේතුවක් ඉතුරු කරලා මේකට කියනවා කර්ම. පාප කර්ම, පුණ්‍ය කර්ම, ධාන කර්ම. දැන් පිළිගන්නවද ඔබ බුදුවරු ලෝකේ පහළ වුණ සමාජයේ මිනිසුන්ගේ දර්ශනය ওই පංචස්කන්ධ විග්‍රහයක් දන්නෙත් නැහැ. නමුත් ඔය ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් පාපය මගේ මම මගේ ආත්ම කොටගෙන පින මගේ මම මගේ ආත්ම කොටගෙන ධානය මම මගේ ආත්ම කොටගෙන පාපයට පාප තණ්හා පිනට පුණ්‍ය තණ්හා ධානයට ධාන තණ්හා කියලා ගමු. සමස්තයක් වශයෙන් ගත් කල කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. දුකට හේතුව. දැන් ඔබට තේරෙනවද බුදුරු පහළ වුණු සමාජයේ සත්වයාට පව් අතහරින්න පුළුවන්. පිනේ දෙන්නත් පුළුවන්. පිනට අතහැරලා ධානවල දෙන්නත් පුළුවන්. නමුත් මේ පංචස්කන්ධ විග්‍රහයක් තුල නෙමෙයි බුදු සමයට පෙර පව සහ පින සහ ධාන විග්‍රහ කරලා තිබෙනේ පුද්ගලයෙක් තුල. එතකොට පංච උපාදානස්කන්ධය තුල තමයි අපාය සහ දිව්‍ය ලෝකේ සහ බ්‍රහ්ම ලෝකේ පිහිටලා තියෙන්නේ. කොහෙද තියෙන්නේ කියලා අහන්නේ සමහර අය. එහෙනම් පංච උපාදානස්කන්ධයට අයිති දේවල් කරලා පංච උපාදානස්කන්ධයෙන් මිදෙන්න පුළුවන් නේද? දැන් ඔබ සසරේ පුරුදු කලේම මේක හට ගන්නකොට අසුරු ගසන සැනකින් ඒකට එකතු වෙන්න. හෙවත් අල්ලා ගන්න, හෙවත් බැඳෙන්න, හෙවත් මඤ්ඤමානයට. අතිශය බලවත් නැවත නැවත 100,000 කෝටි සංඛ්‍යාත වතාවක් කළ බැවින් පුරුද්දට ඒක වෙනවා. ඒ ඔබට කියනවා පමාද විහාරී කියලා. ස්ත්‍රී හෝ පුරුෂ ගිහි හෝ පැවිදි. දැන් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි කතාවක් නැහැ මේකට. ඕන කෙනෙකුට මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. දැන් ඔබ දන්නේ නැති වුණාට ඔබ සසර ඇවිදින්නේ ඔබේ දර්ශනය නিত্য සුඛාත්ම. කවදාවත් වචනින් කියලා නැහැ. මගේ මම මගේ ආත්ම කවදාවත් වචනින් කියලා නැහැ. අරමුණේ ඇලෙනවාට අල්ලා ගන්නවාට නමක්. දැන් බලන්න පව අපුණ්‍යාවි සංකාරය. අபிසංකාරය කියන්නේ අනාගතේ ඉතුරු වෙනවට. පින පුණ්‍යාවි සංකාරය. අනාගතේ ධානය ආනිජ්ජාවි සංකාරය. සංකාරා පරම දුක. ලොකුම දුක අபிසංකාරයයි. සංකාරංච නිරෝධේන නැති දුක්ඛ සසම්භව. ඔබට සංකාර අභි වෙන එක නවත්තන්න පුළුවන් නම් දුක් හටගන්නේ නැහැ. සංඛාර උපාදානස්කන්ධය බවට පත් වෙන්නේ නැති වෙන්න ඔබට පුළුවන් නම් අර අபிසංකාර හටගන්නේ නැහැ. සංඛාර රැස්වීමෙන්ට නිරෝධය වෙනවා. දැන් ඔබට මේ පිළිබඳ පූර්ණ අවබෝධයක් තිබෙන්න ඕන. මේ
විවිධ ආගමික මතිමතාන්තර ජාතික මතිමතාන්තර ධර්මින් මම හඳුනාගත්තේ නැතිව මයන්න මම කියලා හරි කයන්න යන්න මම කියලා හරි ශරීරය මම කියලා හරි අරගෙන ගත්තට ඒක බුදුරජාණන් වහන්සේ වදාළ සක්කාය දිට්ඨිය තියෙන මම නොවේ. ඒ මම අරමුණේ තියෙන්නේ. අරමුණු සක්කාය දිට්ඨිය බැඳෙනවා කියලා කියන්නේ. එතකොට මේ මම දැන් පාපේ නම් පාපේ ඉන්නේ, පිනේ නම් පිනේ ඉන්නේ, ධානයේ නම් ධානයේ ඉන්නේ, ඇහි නම් ඇහි. ඒ මොහොතේ එන එකේ තියෙන මුලාවක් මම යන්න. ඒ මම කියලා කෙනෙක් නැහැ කියන වචනේ තේරුම මේක මුලාවක් බැවින්. මුලාව තමයි සසර ගෙනත් දෙන්නේ, මුලාව තමයි දුක් හදන්නේ. දැන් කවදාවත් ඕක ඔබ මේක නිට්ටයයි, මේක සුඛයි, මේක ආත්මයි කියලා ගත්තේ නෑ නේද? එබැවින් මේ වචනෙන් කියන කාරණාව තේරුම් ගන්න පංචස්කන්ධයට ඇලීමෙන් මුලාවෙන්, ගැටීමෙන් මුලාවෙන් පංචස්කන්ධේ මමත්වෙන් අරගෙන පංච උපාදානස්කන්ධයක් බවට පත් කරගෙන නිත්‍ය සංඥාව අන්න අනිත්‍ය දේ නිත්‍ය, දුක්ඛ දේ සුඛ, අනාත්ම දේ ආත්ම සංඥාවෙන් සත්වයා පවෙන් පිනින් ධානයෙන් සතර ඇවිදිනවා. එතකොට අනාගත බුදුරජාණන් වහන්සේ දකින්ට යන්න පවා උගන්වලා තියෙන්නේ අනිත්‍ය සංඥාව දන්නේ නැති නිසා නේද? දන්නවනම් ඇවිදින්න උගන්වයිද? සසර අනාගත බුදුවරයා හමුවෙන්ට නම් අපි පින් කරලා තියෙන්න ඕනේ. මොකද මේ එතකොට පින නිත්‍ය සංඥාවෙන් අරගෙන පුණ්‍යාභි සංකාරයෙන් මිනිසුන් අතර දෙවියන් අතර යැදෙමින් බුදුහාමුදුරුවෝ ආදාංගතේ පහළ වෙලා අනිත්‍ය සංඥා උගන්වනකල් අපේ බුද්ධ ශාසනයේ අනිත්‍ය සංඥාව නැහැ. පොතේ තියෙනවා කියලා දෙන්න දන්නේ නැහැ. පොතේ තියෙන අනුගමනය කරන්න තේරෙන්නේ නැහැ. ඒක නේද ඒකේ ඇත්ත తত্ত্বය එහෙනම් අනාගත බුදුන් දකින්ට යනවා කියන එකේ තේරුම එදාට අනිත්‍ය තේරුම් ගන්න දැනට මම නිත්‍ය භාවිතා කරන්නම් කියන එක. මේවට පිළිතුරු ලැබෙනකොට ඔබට තේරෙවි සම්මුදු සසුනට වෙලා තියෙන්නේ මොකද්ද කියලා. එය ශාසන ප්‍රතිරූපයක්. එය සද්ධර්ම ප්‍රතිරූපකින් යට වෙලා. එය භවගාමි සම්මාදිට්ඨියට යට වෙලා. ඒ තුළ භව නිරෝධගාමිත්වය නැහැ. කොතරම් ලොකුවට දාන සීල භාවනා හරි සිල් තිබුණත් සියල්ල පෘථග්ජන භාවයේ තුළ මමත්වයේ තුළ. දැන් බලන්න. කතමාචානන්ද අනිත්‍ය සංඥා. දැන් බලන්න රූපං අනිච්චා. ශරීරය අනිත්‍යයි කියලා නෙමෙයි පෙන්වන්නේ. රූපය අරමුණ ඇති වෙනව නැති වෙනව කියන එකත් නෙමෙයි අනිත්‍යයි කියන්නේ. එහෙනම් බුදුන් වහන්සේටත් දැන් ඔය ඊට පස්සේ රූප වේදනා සංඥා සංකාර පහ ඇති වෙනව නැති වෙනවනේ. පෘථග්ජන පුද්ගලයාගෙත් ඒක ඇති වෙනව නැති වෙනවනේ. ඒ නිසා මේ ඇතිවීමට නැතිවීමට අනිත්‍ය කියලා අර්ථය ගත්තහමත් ගලපන්න බෑ. දැන් බුදුන්ට තියෙන්නේ දැන් පංචස්කන්ධය. දැන් ඒකේ අනිත් දුක්ඛ අනාත්මය තියෙනවා. අනිත් ඇයට තියෙන්නේ පංච උපාදානස්කන්ධය. ඒකත් ඇති වෙනව නැති වෙනව. නමුත් ඒක අනිත් දුක්ඛ අනාත්මද? නෑ ඒක නිත්සුකාත්ම. රූපං අනිච්චා. රූපය අරමුණ අල්ලගන්න දෙයක් නෑ. මම නොවෙයි. මගේ නොවෙයි. මගේ ආත්මය නොවෙයි. වේදනාව මගේ නොවෙයි. මම නොවෙයි. මගේ ආත්මය නොවෙයි. කියන්න දෙයක් නෙමෙයි මම මේ පෙන්වන්නේ. ඒ කියන කතාවේ ඇත්ත. සංඥාව මගේ නොවෙයි. මම නොවෙයි. මගේ ආත්මය නොවෙයි. සංඛාරය මම නොවෙයි. මගේ නොවෙයි. මගේ ආත්මය නොවෙයි. විඥාණය මම නොවෙයි. මගේ නොවෙයි. මෙහෙම වචනෙන් කියන්න එපා. ඔය සමහර අය එහෙම කිය ඉන්නවා මම දන්නවා. අල්ලා ගැනීමේදී කවදාවත් මේක මම මගේ ආත්මකට කීවේ නෑ. අල්ලා ගැනීමට නමක් මම මගේ ආත්ම. එහෙනම් අල්ලා නොගැනීමට නමක් නේද අනිදුක්ඛ අනාත්ම කියන්නේ. දැන් මෙන්න මෙහෙම ඔබට තේරෙනවා නම් පංච උපාදානස්කන්ධයේ රූප වේදනා සංඥා සංකාර විඥාන මේවා එකකවත් හටගෙන නැතන දෙයක් කරුණාම ගණ්ඩ දෙයක් නැති බව, ඇලෙන්න ගැටෙන්න දෙයක් නැති බව. මොකද චෛසිකනේ හැම දෙයක්.
නමුත් නැති බව දැනගන්න පෙස්සර ඕවා ඇති බවකට ඇලිලානේ තියෙන්නේ. ඇති බවක් අරගෙන ඇති බවක් ගැනීම තුළ රාග දේශ මොහ වශයෙන් ලෝභ දේශ මොහ වශයෙන් චිත්තාභ්‍යන්තරයේ කෙලසාගෙන තියෙන්නේ. දැන් ඔබට තේරෙනවද අවදි වූ තැන් පටන් නින්දට යනතුරු ඔබ පාවිච්චි කරන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ලෝකෙත් සමග සම්බන්ධතා පවත්තන්ට පංචස්කන්ධයක් කියලා. පෘථග්ජනයා නම් පංච උපාදානස්කන්ධයක් කියලා. දැන් ඉති ඉමේසු පංච උපාදානස්කන්ධේසු ඉති මෙසේ ඉමේසු පංච උපාදානස්කන්ධේසු මෙම පංච උපාදානස්කන්ධයන්හි. දැන් අර පංචස්කන්ධය කියන කය කියනට අම්මා හම්බ වෙනවා පංච උපාදානස්කන්ධයක් අනිත්‍යයි. තාත්තා හම්බ වෙනවා පංච උපාදානස්කන්ධයක් අනිත්‍යයි. යාළුවෙක් හම්බ වෙනවා පංච උප. එහෙමද දන්නේ නැහැ භාවනා කරන්නේ. මෙසේ මෙම පංච උපාදානස්කන්ධයන්හි ඇසේද කනේද නාසේද දිවේද කයේද ආශ්‍රයෙන් පහළ වෙන කාම විතර්කයේදී ව්‍යාපාද විතර්කයේදී විහිංසා විතර්කයේදී අන්න මම එන එක. අර ඇතුළත තියලා තිබෙන බැවින් තියපු ඒවා මරණ පච්ච පරණ දේවල්. නමුත් පරණ දේවල් වලට පණ දීලා ගන්නවා දැන් ඔබ. පංච උපාදානස්කන්ධයන්හිදී අනිච්ඡානුපස්සී විහෙරති. අනිත්‍ය නැවත නැවත බලමින් වාසය කරන්නේ නම් අන්න කරන්න ඕන වැඩි. මගෙන් අහලා තියෙන එකනේ. දැන් එතකොට ආමුතුවෙන් බාහිර ලෝකේ තියෙන කෙස්වල ලොම්බ මල් වල අනිත්‍යයක් බලන්න ඕනේද? බලන්න. පුප්පම්මිලාති යතයි ධම්මේ කාය සතයත් විනාශ භාවං කියලා ගාතාව මේ ත්‍රිපිටකේ කොහෙවත් මම දැකලා නැහැ. පස්සේ කාලෙක ඔය බාහිර ලෝකේ සිදුවෙන සිදුවීමයි අනිත්‍ය. ඒ අනුව මල් පරවෙන එක අනිත්‍යයි කියලා හදපු ගාතාවක් තුළින් ජාතියක් රටක් ආගමක් මොනතරම් නොමග ගිහින්ද කියලා මල් පූජා කරන ගාතාව වුණාට ඒකෙන් මෙනෙහි කරන්නේ අනිත්‍යද? සැබෑ අනිත්‍යද? මල් පරවෙන අනිත්‍ය වගේ කය දෙරා යන අනිත්‍යද බුදුන් වහන්සේ වදාරන්නේ? නෑ. ගොඩ යන්න ලේසි නැත්තේ අන්න ඒකයි. අර මාගන්ධි සූත්‍රයේ සඳහන් කරනවානේ ඔය බුදුරු අදාළ අනිත්‍ය හරි මොනවා හරි සම්බන්ධයෙන් ගත්කල ක්‍රමක්‍රමෙන් පෘථග්ජනය බව අතරපත් වුනහම වචනේ තිබුණට අර්ථය උන්ගේ අතින් ගිලිහි යනවායි කියලා. දැන් අපට දුකින් මිදීම සඳහා භාවිතා කළවලු සුන්දරව දැක්වන්නා වූ අනිත්‍ය අපි දුකටපත් කරන්නා වූ අනිත්‍ය නිසා දුකයි කියලා වැරදි පැත්තට උගන්වලා. යද නිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා පාලියෙන් තියෙනවා. නමුත් ඒක යමක් අනිත්‍ය නම් ඒක දුකක් කියලා සිංහලට පරිවර්තනය කරපු එක විශාල වරදක්. ඇයි මම එහෙම අහන්නේ කියන්නේ? ඒකේ පෙන්වන්නේ යමක් මගේ නොවේ නම් ඒක මම නොවේ, මම නොවේ නම් මගේ ආත්මය නොවේ. යමක් කියන්නේ එතන පංච උපාදානස්කන්ධය. දැන් අනිත්‍ය නිසා දුක නම් බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය බලනකොට සෝවාන් වෙනවා, සකෘදාගාමී වෙනවා, අනාගාමී වෙනවා, අරිහත් වෙනවා. එතකොට දුකටපත් වෙන්නේ අනිත්‍ය බලලා. අනිත්‍ය බැලීමෙන් සෝවාන් ආදී මාර්ගඵල වලින් දුක දුරු වෙනවා නම් අනිත්‍ය නිසා දුකද තියෙන්නේ, අනිත්‍ය නිසා සැපද හම්බ වෙන්නේ. කිවට පිළිගන්නේ නැතුව කල්පනා කරන්න වෙනවා. අන්න ඔබට අනුසෝත ගාමිත්වය තුළ ඔබ ගිලී හිටපු බව. ඔබ ස්කන්ධ පංචකය පිළිබඳව නොදැන පාපයේ පින ධානය ඔස්සේ සතර ගමනේ යෙදමින් හිටපු බව. ඔබට මේ බුදුන් වහන්සේ වදාළ පරිදි අසුරුග සරතරක් වඩනවා නම්, දවසක් වඩනවා නම්, මාසයක් වඩනවා නම් කොච්චර ආනිසංස වෙනවද? මේ අසුරු ගසන සැනකදී මොකද වෙන්නේ බලන්න. එතකොට තමයි ආනිසංසය තේරෙන්නේ. දැන් එතකොට ඔබට අනිත්‍ය බලන්න පංච උපාදානස්කන්ධයක් හට ගන්න ඕන. දැන් ඔබ ඔය සමාධියක් හදාගෙන ඉන්න පුද්ගලයෝ එතකොට සමාධියට වෙලා හැංගි මග ඇරලා ඉන්නව ඇරුණාම පංච උපාදානස්කන්ධ හට ගන්නවද? සමාධියම පංච උපාදානස්කන්ධයක් ඒක දන්නෙත් නැහැ.
නමුත් ඊට පෙර ආතුව නිදහසේ ඉඳලා බණ තේරෙන්න ඉස්සර වෙලා ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් අවකාශ කළා වූ දේවල් අවදි වූ තැන් පටන් නින්දට යනතුරු ඇසකන නාසය දිවකය කියන්නා වූ පස්දරේ උදව්වෙන් සතර ඉරියව්වේදී ඔබේ සිතට එනවා. කුමක් වශයෙන් දෙන්නේ? කාම විතර්කය, ලෝභය, ව්‍යාපාද විතර්කය, ද්වේෂය, විහිංසා විතර්කය, ඊට එහාට ගිය රිදවන ස්වභාවය හෝ නැත්නම් මෝහය. ත්‍රිවිධ විතර්කය කියන්නේ ඔබද? ඔබේ කයද? නැහැ. නමුත් ඔබේ කය වචන ත්‍රිවිධ විතර්කය විසින් මෙහෙවනවා බව තේරෙනවද ඔබට? ඔබ මේ පෘථග්ජනයා කියන කෙනා ත්‍රිවිධ විතර්කයේ අත්අඩංගුවට පත්වන ප්‍රාමාණිකකරුවෙක් බව තේරෙනවද? මේ ලෝකෙ මෙහෙවන්නේ ඔබේ අතපය නෙමෙයි මිනිසාගේ කාම විතර්කේ ව්‍යාපාද විතර්කේ කියලා. කාම විතර්කේ ව්‍යාපාද විතර්කේ මෙහෙවන්නේ නම් සමාජයට දුක් ගෙනත් දෙනව ඇරුණාම සැප නම් ලැබෙන්නේ නැහැ. මතක තබා ගන්න. එනිසා අපි අපේ ජීවිතය බුදුබණ තේරුම් නොගත්තොත් උගත්තු බුද්ධිමත්තු ධනවත්තු තව ලොකු අය වෙන්න පුළුවන්. නමුත් වෛද්‍යවරයා හෝ විද්‍යාඥයා හෝ කාර්මික නිලධාරියා හෝ කම්කරුවා හෝ සියලුම කාරණා කටයුතු කරදී ඔවුන් මේ කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ විහිංසා විතර්කයේ වහලුන් බවට පත් වෙලා වෙඩි තියාවි. බෝම්බ ගසා ගනීවි. එහෙමත් නැත්නම් පරිගණකය අල්ලලා පොළොවේ ගසාවි. නැත්නම් වෙදනලා පොළොවේ ගසාවි. නැත්නම් බිරිඳට මැරෙන්න පහරක් කවුද ඒවා කරන්නේ? ඔබේ අතපයද මේවා කළේ ඔබේ අතපය මෙහෙව්වා වූ ව්‍යාපාද සහ විහිංසා විතර්කයේද? ඔබ මාරයාට යටත්නේ. මාරයාට පරාදයිනේ. මාරයාට පරාදුන ඉරියව්ව මාරු කරලා මාරයා පරාජය කරන ඉරියව්වට එන්න ඕන. එතකොට මාරයා හඳුනා ගන්න වෙනවා. මාරයා හඳුනා ගන්න විතරක් නෙමෙයි මාරයා එන වෙලාවට දකින්න ඔන්න බුදුන් වහන්සේ 아무තු දෙයක් උගන්වනවා. කලක් තිස්සේම ප්‍රමාදයෙන් දැක්කේ නැතුව ඒකට එකතු වෙලා බලවත් කරගෙන සසරම හැදුවා. මතක තබා ගන්න. ඒ හදා ගැනීම තුළ ආපහු දැන් සතර හදන පැත්තට යනවා ඇරුණාම නිදහස් වෙන පැත්තට යන්න බැරි වුණා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධේසු නිත්‍ය සුඛ ආත්ම සංඥාවෙන් ඔබ ලෝකේ ජීවත් වෙනවා. ඒකේ ඵල තමයි ඔය තියෙන ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේ දුක් දුම්නස්. ඒවා මහත්ඵල නෙමෙයි කර්මඵල. දුක් විපාක. දැන් ඔබට තේරෙන්න ඕන මොකක්ද? එදිනෙදා යහපත් කටයුතු නම් කරන්න ඕන. ඒ කටයුතු කරන ගමන්මමයි චිත්තාභ්‍යන්තරයේ තිබී ඔබේ මල අතීතය ලෝභ දේශ මොහ මූලය මගින් බලවත් කරලා ඔබට එවන්නේ දඟපන්දුවක්. සාමාන්‍යයෙන් හොඳට පහර දෙනකොට දඟපන්දුවක් එවන්නේ දවාලන්නනේ. අන්න ඒ වගේ කාම විතර්කයේ නැමැති ව්‍යාපාද විතර්කයේ නැමැති විහිංසාව විතර්කයේ නැමැති දඟපන්දු වෙනවා ඔබට. ඔබට හඳුනා ගන්න බෑ පන්දුවට අහුවි දැවි යනවා. ලෝභයෙන් දේශයෙන් මොහෙන් කටතුන ගහ ගන්නවා බැන ගන්නවා කපා ගන්නවා කොටා ගන්නවා කියන්නේ ඔබ දැවි ගියා. මන්දයත් තථාගත බුදු පියාණන් වහන්සේ ඔබට හඳුන්වා දෙනලා සතිය නැමැති බැට් එක පිට පාවිච්චි කරලා බේරෙන්න තිබුණා. හැකියාවක් තිබුණා නෑ. දැන් ඔබට එහෙනම් මේ ඔබ පරාජය කරන්නට එන්නා වූ දඟපන්දුවට මුහුණ දෙන්න ඔබට බුදුන් වහන්සේ වදාරන්නේ මේ මොහොතට මුහුණ දෙන්න අල්ලා නොගන්ට එකතු නොවීන්ට දියුණු කරා වූ සතියක් හුරු කරන්න. ඉතින් කවදාවත් මේ සතිය හුරු කරන්නේ නැතුව මෙතෙන්න ගේන්න බෑ. ලියලියා කියා පාඩම් කර ඉඳී. නමුත් අදාළ මොහොතට සතිය නැත්නම් අහුවෙන එක තමයි කරන්න පුළුවන්. නමුත් අදාළ මොහොතට සතිය නැත්නම් uppannam කාම විතක්කං අදිවාසේති. පිළිගත්තා. නප්පජහති බැහැර කිරීමක් නැහැ. න විනෝදේති. වීරයෙන් හික්මීමක් නැහැ. නබ්‍යන්ති කරෝති අවසන් කිරීමක් නැහැ. චිත්තාභ්‍යන්තරයට සංගවා ඉවසන් කිරීම ඇරුහම නොසංගවා අවසන් කිරීමක් නැහැ. න අනභවං ගමේති. කුමක් නිසාද? එකතු වුණ නිසා. දැන් පේනවාද ඔබට භාවනා මධ්‍යස්ථානයේ ඇස කන නාසය දිවකය කියලා?
දැන් පේනවාද ඔබට භාවනා මධ්‍යස්ථානයේ උපදින කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ කියලා? ඔබ සංසුනව නම් ඉන්නේ මේ තුන එනකොට ඔබේ ස්වභාවය වෙනස් වෙනවා. දැන් මේ මායя මම වෙලා, මට මායя ඇවිදින් කියනකොට නම් මායя මම වෙලා. දැන් ඔබේ අතපය මෙහෙවනු ලබන්නේ ත්‍රිවිධ විතර්කයේ විසින් නම් ඔබ සතියෙන්ද ඉන්නේ? මල අතීතයකට පණ දීලා නේද? එකතු වීමෙන් සසරට බැඳේ නැවතත් ඔබ මගේ මම මගේ ආත්ම සංඥාවෙන්. මෙන්න මේ වරද තමයි අවිද්‍යාව කියලා කියන්නේ. සසරේ ඇවිදින්න කරන වැරැද්ද. අන්න මේක තේරුම් ගත්ත පුද්ගලයෙකුට අනාර්ය භූමියේ සිට ආර්ය භූමිය කරා යන්න පාරක් විවෘත වෙනවා. දැන් අවදි වූ තැන් පටන් තමන්ගේ වැඩ කටයුතු නිරත වෙනවා. සිහියක් තිබෙනවා කොයි කාරණේ නිසාද ඇසෙන්ද කනින්ද නාසෙන්ද දිවෙන්ද කයෙන්ද තමන් හදාගත්තා වූ පරණ කුණුගොඩ මතුවෙන්නට බාහිර හේතු යෙදෙන්නේ. ඒ හටගන්න එකට කියනවා uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං. එයමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. දැන් එකතු වුණොත් ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් කටයුතු කර වර්තමානයේ මමත්වයෙන් අරගෙන විඳවලා අනාගතයටත් තියෙනවා. මම හොඳ වැඩක් කරන්නම්, මට වෙලාවක් ආවයිකෝ, මං ඕක ලේතියෙන් හරින්නේ නැහැ. අර අනාගතයට තියෙන එකේ සිංහල පරිවර්තන මං ඔය පෙන්නන්නේ වචන. මමත්වෙන් බාරගත්තොත් අවසන් කරන්න බෑ. ඔබ අක්ඛන්ති. කන්තියක් නැහැ ඔබ ළඟ. කන්ති පරමන්තපෝතිතික්කා, ලොකුම තප්සප් තපස. ඒ මොහොතට ඒක අනාගත ඵලයක් හදන්න මේකට එකතු වෙමින් කර්ම කරලා අනාගත ඵලයක් හදන්න විපාකයක් නොතබා අවසන් කරන එකට කන්ති කියනවා. දැන් එහෙනම් මොනවද ඉවසන්න ඕන? උපන් කාම විතර්කේ, උපන් ව්‍යාපාද විතර්කේ, උපන් විහිංසා විතර්කේ ඕනෑම එකක්. ඔන්න ආරවත නික්කමත යුඤ්ඤත බුද්ධ ශාසනය. 100% ආරම්භයේ සිහිය දැනෙන්නේ නැහැ. එකක් දෙකක් අල්ලගත්තම ඇති. මොකද සීල සූත්‍රයේ පෙන්නනවා සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරියත් දක්වාම පංච උපාදානස්කන්ධය අනිත්‍ය බලන්න තියෙනවා. තවත් එහෙනම් පංච උපාදානස්කන්ධ හට ගන්නවනේ අතීත හේතු නිසා. නමුත් බලන්න සතිමත් වෙනවා, බලන්න මොකද වෙන්නේ? අපි බලමු මොකද වෙන්නේ කියලා. අන්න ඒක තමයි අර ආනිසංසය. කොහොමද වෙන්නේ? ප්‍රමාදය වෙන්නේ කොහොමද? ඇස තුළ උපදින මේ ස්කන්ධ පංචකය තුළ තින්නම් සංගති පස්සෝ. පස්සවච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව. අන්න වර්තමානයේ බැඳුනා, අනාගත ඵල උපදින්න හේතු තිබ්බා ප්‍රමාදේ. අන්න ඒ ක්‍රියාවට තමයි මගේ ආත්මකට ගැනීම කියලා කියන්නේ. ආපු එකට එකතු වෙලා දැනුත් විඳවලා පස්සේ ගන්නත් ලැබුවා. දැන් සතර හැදුවා. වට දුක්ඛේ වටේ හැදුවා. අනාගතයට ගන්න තිබ්බා. ලැබුවොත් ආපහු වෙනවා පස්සේ. ඔය දැන් එන හැම එකක්ම අදේව නෙමෙයි පරණ තියපුවා. ඒ නිසා තමයි අපි මලමිනියක් කර තියාන යනවායි කියලා කියන්නේ. ඒ නිසා තමයි මලමිනියට මේ බැඳිලා ඉන්නවායි කියලා කියන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ආලෝකය ලැබෙනකොට ඔය මලමිනියේ පොටවල් එක එක කැඩෙනවා කියලා කියන්නේ. සෝපාගේ විතරක් නෙමෙයි ඔබෙත්. එහෙම බලන්න පුරුදු වෙන්න. ඔය මලමිනියෙන් නිදහස් වෙනතුරු බුදුන් වෙත යන්න බෑ. බුදුන්නේ සෝපාව ගියත් මලමිනියෙන් ගැලවිලානේ. ඒකෙන් පෙන්වන පරමාර්ථ කතාව හොයාගන්න සිද්ධියක් බලන්න නැතුව. මේ ඔබ ළමා කාලේ පටන් එකතු කරගත්ත මල අතීතයක් ඇවිදින් ඔබට වද දෙනවා. මේ අනිදුක්ඛානාත් වශයෙන් බැලීම තමයි බුද්ධාලෝකය. එතකොට පොටෙන් පොට කැඩෙනවා. කාමරාගු යහපා. දැන් ඔබට යහපත් මිනිසෙක් වශයෙන් මවකගේ, පියෙකුගේ, ගුරුවරයෙකුගේ, රියදුරකගේ සහ වටහාගත්ත පුද්ගලයාගේ කාර්යභාරයට බාධාවක් නැහැ නේද? නමුත් ඔබ ජලයට බය නම්, කරපොත්තෙකුට බය නම්, වාහනයකට බය නම්, අකුණකට බය නම් ඔබ අදාළ ශේස්ත්‍රය තුල ඔබට අදාළ ත්‍රිවිධ විතර්කය හටගන්නේ ඔබට අදාළ ශේස්ත්‍රය තුල බව තේරුම් ගන්න.
මම කීප වතාවක් උදාහරණ පෙන්නලා තිබෙනවා. එනිසා ඒක හංගකට ඉන්න කල්පනා කරන්න එපා. හදාගත්ත මෝඩකම එළියට එන්න අරින්න. ආවහම දැකලා එකතු නොවීමෙන් එයාට යන්න කියන්න. ඒ නිසා තමයි uppannam කාම විතක්කං uppannam විහිංසා විතක්කං uppannam ව්‍යාපාද විතක්කං කියලා තියෙන්නේ. හටගන්න එපා කියලා නෑනේ. හැම විටම හටගන්න එක අතීතයක්. අතීතෙ තිබිච්ච එකෙන් එන්නේ. පරණ තියපු නිසා එන්නේ නෑ. එන්නේ නැත්තම් නෑ. ආයෙත් තැබුවොත් ආයෙත් පස්සේ එනවා. දැන් මෙන්න මෙතන තැබීම මගේ ආත්ම කොට ගැනීමෙන් තියෙන දෙයක් නැත්නම් නිත්‍ය සංඥාවෙන් සිදුවෙන දෙයක්. අනිත්‍ය සංඥාවේදී ඒක දුරු වෙනකොට අන්න ඒක තමයි ලෝකෝත්තර විපාකේ බුදුන් වෙත යන පාර. ඒක තමයි අසුරු ගසන සනක් වැඩුවත් හම්බ වෙන්නේ කර්මක්ෂය වීම. මාර්ගයේ ඵලය. මතක තබා ගන්න. මෙය සදහම් වටහාගත්ත ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොර ප්‍රඥාවන්ති සඳහා. මතක දානවා. බය නැතුවම කියනවා තේරුම් ගැනීම. හැරුණාම මේකට ස්ත්‍රී පුරුෂ භාවය හෝ ගිහි පැවිදි භාවය මොකක්වත් වැදගත් නැහැ. කොතරම් මේ සමාජයේ මත තිබුණත්. කැලේට යන්න ඕන කියලා හරි ඉඳගෙන ඉන්න ඕන කියලා හරි නෑ. ඒවා මේ සූත්‍ර වලට ගැලපෙන්නේ නැහැ. ඒ අර බුදුන් කාලේ තිබුණා වූ අත්තකලමතාන යෝගයේම වර්ධනය කරලා ලංකාවේ තිබිලා ඒකම පිළිවෙත කියලා ලෝකයා පිළිගන්නවා අද. කොහොන් තපස්. ජාතක පොතේ පෙන්නන්නේ උඩ කොහොන් තපස් කියලා. ඒකට වඩාත් ප්‍රියයි මිනිස්සු. තමන්ට එදිනෙදා ජීවිතයේ යහපත් කර්තව්‍යයක් කරගන්න බාධාවක් නැති බව සහ ඒ බාහිර කර්තව්‍ය කරන ගමන් ඇතුළතින් හික්මෙන එක වැටුපට බාධාවක් නොවන බව, රැකියාවට බාධාවක් නොවන බව, ඒ කිසිවක් කර බාධාවක් නොවන බව සතියෙන් මේක හික්මවන එක ඉගෙන ගන්න තව කොතරම් කල්යයිද මේ සමාජයට? අලුත් අයට තේරුම් ගත්ත අය නම් හික්මමින් ඉන්නවා. සික්ඛති. දැන් මෙන්න මේ විදිහට තේරුම් ගන්න ඕන. මේ මොහොතට එකතු වුණොත් පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ආයෙත් සතර හැදුවා. ඒ තමයි නිත්සුක ආත්ම කොට ගැනීමේ මඤ්ඤමානේ පාර පෙළදහම. පමාද පෙළදහම. මේක නොකරන්න මේ පෙන්වන්නේ අමඤ්ඤමානේ කියන්නේ. හොඳයි මෙතෙන්ට සිහිය આવොත් මේ උපදිනකොට ගහගන්න බැනගන්න කපා ගන්න කොටා ගන්න යන එකට කියනවා ඉවසනවා කියලා. කන්ති කියන ඉවසීමේදී ඒවට යන්නේ නැත්නම් මොකද වෙන්න ඕන? වර්තමාන හේතු වර්තමාන ඵල වර්තමාන හේතු නොතැබීමෙන් ආපු අතීතයේ අතීතෙන් ඇවිදින් මිය යනවා. එතනින් උපදිලා එනවා. එතෙන් යන්න ඉඩක් නැහැ. එතකොට පංච උපාදානස්කන්ධය ඉතිරි නැතුව අවසන් වෙනවා. අල්ලා නොගැනීම නිසා මමත්වෙන් නොගැනීම නිසා. දැන් තේරුණාද අනිත්‍ය සංඥාව වඩනවා කියන්නේ මොකක්ද කියලා? පංච උපාදානස්කන්ධයට එකතු නොවීමෙන් එය අනාගත හේතුඵල නොතබා මිය යාමට කියනවා අනිත්‍ය සංඥාව වඩනවායි කියලා. අනිච්චං අනිච්චං හරි අනිච්ච අනිච්ච හරි කේස අනිච්ච හරි කිය කියා යන්න ඕන මතරන්න ඕන මන්ත්‍රයක් නෙමෙයි. ඒකට වචන ඕන නැහැ. දැන් මේක දියුණු කරනවට කියනවා වඩනවා. වඩනවට කියනවා භාවනා. තව ඕන විදර්ශනා. දැන් හරිද බලන්න. ඉති ඉමේසු පංච උපාදානස්කන්ධේසු අනිච්චානුපස්සී විහෙරති. දැන් යද්දී එද්දී නිදද්දී සිටද්දී ඇසෙද්දී කනේදී නාසයේදී දිවේදී කයේදී හමුවෙද්දී මේවා නෙමෙයි ඔබේ අතීතේ මතුවෙනවා. ඒ ඔබට අයිති මෝඩකමක්. මෙයාට එකතු වෙලා තවත් සතර හදනවාද? මෙයාට එකතු නොවීමෙන් එයා දුර්වල කරනවාද? අන්න යෝයිමස්මින් ධම්ම විනේ අපමත්තෝ විහෙස්සති. ධර්ම විනේ ධර්මයෙන් හික්මෙනවා. මම හිතන්නේ මේක ආරම්භ වෙන්නේ සෝවාන් සිට ඉන් එහාටයි. එහෙම නැතුව කවදාවත් මේක කරන්න තේරෙන්නේ නැහැ. මේ අල්ලා නොගැනීමෙන් නොතැවුල කියන වචනට ආйти එකතු නොවීම කියන එක සතිය වැඩෙන තරමට පේන එකක්. පුංචි තැනකින් පටන් ගන්න තව එහාට දියුණු වෙනකොට තව හැංගිලා තියෙනවා එනවා කියන එක තමයි අර සෝවාන් සකෘදාගාමි අනාගාමි දක්වා පෙන්ලා තිබෙන්නේ. ඊටරුවා ඇවිදින් ඉවර වෙන්න ඕන. දැන් අසුරු ගසන සැනකින් කෙලෙසයක් නැතෙනවනේ. අර ඉස්සල්ලා පෙන්නව එකකින්වත් කෙලෙස් නැතෙනවද? ඒවා විපාක ලෞකික. මැත්තඩීමේ විපාකය
ධාන සෝය ලෞකික. මේ ලෝකෝත්තර සෝය. දැන් තේරෙනවද මේ පදේ තේරුම? යමෙක් යෝච අච්චරා සංඝාත මත්තම්පි අනිච්ච සංඥම් භාවය ඉදන් තතෝ මහප්පල තරන්ති. වෙලාම සූත්‍රයේ අගම පාඨය යමෙක් අසුරු ගසන ස්වමනක් කලකුදු අනිත් සංඥා වඩා නම් එය සේරටම වඩා මහත්ඵලයි. ඇයි? උපාදාන නොවී ස්කන්ධ පහ මේ යන බැවින් බුදුන් වෙත යන පාර විවෘත වෙන බැවින්. තවත් මොනවද තේරුම් ගන්න තියෙන්නේ? ඔව් මෙයයි තේරුම් ගන්න ඕන. ධර්ම ශ්‍රවණය කිරීම තුළ මෙයයි තේරුම් ගන්න වෙන්නේ. ඒ තේරෙන තුරු ඔබ සවන් දෙන්න. තේරුම් ගන්න. අනතුරු ප්‍රායෝගික වෙන්න. මා කියා හිටියට මට වෙන්නේ නැහැ, මා ප්‍රායෝගික වෙන්න ඕන. ඔබ කියා හිටියට පාඩම් කරන්නට වෙන්නේ නැහැ, ප්‍රායෝගික වෙන්න වෙනවා. ප්‍රායෝගික වෙන්න නම් ඒ අවස්ථාවන්ට මුහුණ දෙන්න වෙනවා. ඒ අවස්ථාවන් උපදින එක කරදරයක් කොට ගත්තේ පෘථග්ජනයා. ඒක දුකක් නිසා මගේ ඇරලා ඉන්න. නමුත් දැන් දුක විඳිමින් බ්‍රහ්මචර්ය හැදිරෙන්න ඕන කියන්නේ ඒක ආපු එකේ වේදනාව තියෙයි. නමුත් ආයෙ තිබ්බොත් ආයෙත් උපදිනවනේ නැවත ඉපදීමේ දුක. නැවත උපදින්නේ නැවත තිබ්බොත් නැවත තියන්නේ නැත්නම් නැවත උපදින්නේ නැතුව ඉවර වෙනවා. දැන් මෙන්න මේ උපාදානස්කන්ධය අනාගත උපදින්නේ නැතුව හේතු ඉතුරු නොකර අවසන් කිරීමට නෙවෙයිද පංච උපාදානස්කන්ධය අනිත්‍ය බලනවා කියන්නේ. එතකොට ඒක මේ නුවණින් දකින දෙයක් කරුණාම කෙස්වල සිදුවෙන දෙයක්ද බාහිර ලෝකෙ සිදුවෙන දෙයක්ද? අනුපස්සී නැවත නැවතත් සෝවාන් රහත් දක්වාම බලන්න වෙලා තියෙනවා. ඊට පස්සේ නම් බලන්න දෙයක් නැහැ. මොකද ඇතුළතින් එන්නේ නැතුවම පංච උපාදානස්කන්ධයෙන් මිදෙලානේ. එබැවින් මේ දහම් පදයේ ත්‍රිපිටකයේ තිබුණාට මේ වසා තිබුණා වූ වැරදි මතිමතාන්තර නිසා මෙතෙන්ට සමීප වෙන්න බැරිකමයි මේ තිබුණේ. දැන් හරිනේ ඉතින් චක්කුණා සංවරෝ සාදු සෝතේන සංවරෝ. ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් තමයි මේක උපදින්නේ. එකතු වීම අසංවරයි නම් එකතු නොවීම නේද මේ සංවර වෙනවා කියලා කියන්නේ. මේ තුනෙන් හයෙන්ම සංවර වුණාම සියලු දුකින් මිදෙනවා කියන වචනේ වළංගු වෙන්න ඕන නේද එහෙනම්? ස්පියාන ඉන්නවටත් නෙමෙයි සංවර වෙනවා. සංවර වෙනවා කියලා කියන්නේ ඒකට එකතු වෙලා විතර්ක ව්‍යාපාද කාම විතර්ක ව්‍යාපාද විතර්ක හිංසා පාවිච්චි කරනවා නෙවෙයි කන්ති. ඉවසීමෙන් සැනසීම ලැබේ නියම තැන උතනයි තියෙන්නේ. ඔය රචනාහෙමත් මම ඔය 6-7 පන්ති වල লীලා තියෙනවා ඉවසීමෙන් සැනසීම ලැබේ කියලා. ඉදාට තේරෙන මට්ටමින්. නමුත් අද ඉවසීමෙන් ලෝකෝත්තර සැනසීම ලැබේ. එහෙමයි අද කියන්න තියෙන්නේ. ඉතින් මේ ග්‍රන්ථ මොකටද පරිස්සම් කළේ? මේ ග්‍රන්ථ මොකටද ග්‍රන්ථ බවට පත් කරලා පොත්ගුල් හදලා පරිස්සම් කළේ? මොකටද සිය ජීවිත කැප කළේ? තෙර පරපුරක් අනාගත බුදුහාමුදුරන්ගේ සාසනය අනිත් සංඥා වඩන්නද? පවු නැද්ද ඔබට? එහෙම හිතන එක පවා. මේ ප්‍රවේශම් කරපු දීපකේ ප්‍රවේශම් කරපු දීපයට ගෞරවයක් වෙන්න නම් ඔබ මේක තේරුම් අරන් අනුගමනය කරන්නකෝ. ප්‍රතිඵල ලැබෙනකොට හදන්න දෙයක් නැහැ, රට හැදෙනවනේ මිනිස්සු අවංක වෙනකොට. මිනිසා හදා රට හදමු කියන ප්‍රාණ තමන්ගේ ලෝභ දේශ මොහයින් වෙනකොට ඒ මිනිස්සු මානසික වෙන්නේ නැද්ද? ඒ මිනිසුන්ගේ ආත්මාර්ථය මැරෙන්නේ නැද්ද? මේ දැඩි ආත්මාර්ථකාමීත්වය නේද මේ මිනිස්සුන්ට දුක් ගෙනත් දෙන්නේ. එබැවින් බුදු සමය තුළ මේ නිර්මිතමම මරා ගන්න උගන්වන්නේ. කය මරා ගන්නට නෙමෙයි. ඒකට කියන්නේ කෙලෙස් නසනවායි කියලා. ඔන්න දැන් මේක තේරුම් ගත්තම අවදි වූ තැන් පටන් නින්දට යනතුරු ඔබට වැඩ තියෙනවා. නින්දට තාම හදන්න බැරි වෙයි නින්ද. නමුත් ඔබ සිහිය පාවිච්චි කරනවා නම් මේක තු නොවී ඉන්න සිහිය දියුණු කරනවා නම් එනකොට දැනෙනවා. ආපු එකට එකතු වෙන්න ඉස්සෙල්ලා සිහිය මැද්දට පැනලා යන්න කියලා කියනවා. ඒකයි සතියෙන් සිහියෙන් කටයුතු කිරීමේදී අප්‍රමාදය කියලා කියන්නේ. සතර හදන්න නැතු ඉවර කරන්න. ඔබ ආර්ය මාර්ගයේ යන කෙනෙක්. මේ මාර්ගයේ ඔබට ඵලය දැනේ ලැබේවි. මාර්ගය ලෞකික වුණාට ඵලය ලෝකෝත්තරයි නිසා කතා කරන්න බෑ. මාර්ග ඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණය. වෙන මොකක්වත් බුදුදහම දැනගන්න ඕන නෑ. මොකද බලන්න. ලෝකෙ තිබිච්ච ඉතිහාසය පිළිබඳ 25ක් යටතේ බුදුදහම මොකුත් දැනගන්න ඕනේ නෑ. අපට අනිත් සංඥා වඩන්න විතරක් තේරෙනවා නම් ඔබ බුදුන් වෙත යන්නේ. ඔබ සම්පූර්ණ බුදු සමය දැනගෙන ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නෙක් වෙනවා.
අදාළ තේරුම් ගැනීම අදාළ කරුණු තේරුම් අරගෙන අනුගමනීය ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වීමට ආරාධිත බෞද්ධුන් ඇතුළු සවන් දෙන හැමෝටම දහම් මැස පාදා ගන්නට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාවේ ප්‍රඥානාලිකාව තුළින් විකාශය කිරීම සඳහා කොස්ගම සුමේද පාසල් මාවත අංක 242 ඉරක් 1 G නිවසේහි පදිංචි ඩී.කේ. මේරිනෝනා මහත්මිය විසින් සදහැරි දායකත්වය දරා තිබේ. දිගු අරමුණු ටිකක් තිබෙනවා. පරලෝසපත් ආදරණීය ස්වාමිපුරුෂයාණන් වන ආර්.ජී. ගුණසේන පියාණන් ඇතුළුව පරලෝසපත් ඥාතීන්ට පුණ්‍යානුමෝදනා පිණිස මං හිතන්නේ දරුවන්ගේ පියාණන් මේ උතුම් ධර්ම දානයේ සිදු කරනු ලබන අතර මේන් ජනිත වන මහා පුණ්‍ය කුසලයේ එතුමාණන්ට අනුමෝදන් වී සතර ගමන නවතා ඉක්මනින් නිර්වාණ මාර්ගය පූර්ණ කර ගැනීමට අවශ්‍ය ප්‍රඥාස පහළ වෙන්න හේතු වේවා. පරලෝසපත් ආර්.පී. ගුණසේන පියාණන්ගේ දෙමව්පියන් වන ආර්.පී. ඇල්බර්ට් සිඤ්ඤෝ පියාණන්ට හෙලේනා හාමි මෑණියන්ටත් පරලෝසපත් සහෝදර සහෝදරියන් වන ආර්.පී. සේතන් සිඤ්ඤෝ ආර්.පී. රොසලින් නෝනා ආර්.පී. ඇලිස් නෝනා ආර්.පී. එමලින් නෝනා යන අයටත් ඩී.කේ. මේරිනෝනා මෑණියන්ගේ ආදරණීය පරලෝසපත් ඩී.කේ. කරෝලෙස්සප්පුහාමි පියාණන්ටත්ගේ ජංගෝ හාමි මෑණියන්ටත් පරලෝසපත් සහෝදර සහෝදරියන් වන ඩී.කේ. සීමන් සිඤ්ඤෝ ඩී.කේ. නැපෝ සිඤ්ඤෝ ඩී.කේ. දයාරත්න ඩී.කේ. බේලින් නෝනා ඩී.කේ. බේබි නෝනා ඩී.කේ. පිරිස් සිඤ්ඤෝ ඥාති සොයුරියක් වන මේරි මාගට් මාතාව යන අය ඇතුළු පරලෝසපත් සියලු ඥාතීන්ට අවශ්‍ය නම් උතුම් ධර්ම දානමය පුණ්‍ය කුසලයේ අනුමෝදන් වී භව ගමන සූපත් වී මතු උපදිනා භවයකදී සද්ධර්මයේ වටහාගෙන වහවහා නිවන් මඟ පූර්ණේ කරගනිත්වා. ඩී.කේ. මේරිනෝනා මෑණියන්ගේ පුතුන් 4 දෙනා දියනිසා ලේලිවරුන් වන ආර්.පී. විජේශ්‍රී ආර්.පී. ප්‍රේමරත්න ආර්.පී. වික්‍රමසිංහ ආර්.පී. චන්ද්‍රලතා ආර්.පී. චන්දසිරි යන දූතුන්ටත් නදීරා බන්දුලතා රත්නා රේණුකා යන අය සහ මුණුබුණු පිරියන් වන රිද්ම රුක්ෂාන් පාරමී සවින්දි අමිල සඳරුවන් පිළින් රංග ජීවන අයට ත්‍රිරත්නයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ ඉහාත්මයේදීම සදහම් මැස පෑදේවා යන්න මගේ ප්‍රාර්ථනයයි. ගෞරවනීය දේශකයන් වහන්සේට මේ කුසලයේ නිර්වාණ ආબોධ සඳම හේතු උපනිශ්‍රය වේවා ප්‍රාර්ථනා කරන අතර ලංකාවාසී ලෝකවාසී ඉදිරියටයන්ට දහම් මඟ පූර්ණේ කිරීමට මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයේ අවබෝධයේ හේතු වාසනා වේවා. ඔබ සිතන පතන යහපත් අදහස් සඵල කර ගැනීම තුළින් ඔබටත් ඉහාත්ම වශයෙන්ම අනිත්‍ය සංඥාව වැඩිම තේරුම් ගැනීමෙන් බුදුන් වෙත යන මඟ විවර වේවා යන්න අපේ ප්‍රාර්ථනයයි. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං